පුතේ දැන් අපි කතා කරේ ලක්ෂීය ස්කන්ධ මගින් ඇති වෙන දේවල් ගැන නේද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවයක් පුතේ මෙයා මගින් මෙයා මත ඇති වෙන බලය ඇසුරින් මේ ප්‍රකාශනය අපි ගොඩනගන්නේ. මෙයා විසින් මෙයා මත ඇති වෙන බලය ඇසුරින්. හරි. මෙයා විසින් මෙයා මත ඇති වෙන බලය ඇසුරින් ප්‍රකාශනය ගොඩනගලා ස්කන්ධය මෙතෙන්ට ගෙන අපි ස්කන්ධ කිලෝග්‍රෑම් එකයි කියලා හිතන්නේ පුතේ. දරුවෙක් අහනවා r වර්ගද r ට දානවා මේ 6400 ගන්න. 6400 පුතේ r ටයි ගන්නෙ. r කියන්නේ පෘථිවි අරයයි අපි 6400. එතකොට දරුවනේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයකට සලකලා තමයි මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය හැදෙන්නේ. මේක වුණත් අපිට හොයන්න පුළුවන් මේ විදිහට. මේ b මත ඇති වෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවයත් අපිට හොයන්න පුළුවන් පුතේ f කියලා අරගෙන f සමානයි gmm බෙදීම. මෙතන නම් මෙතන තියෙන දුර r ධන h. එතකොට m ගානේ 1 කිලෝග්‍රෑම් නම් උඩ එනවා gm බෙදීම r ධන h ගේ වර්ග. ඉතින් ඕක තමයි පුතේ අපි gb කියලා මේ අරගෙන තියෙන එකපාර නේද? gb කියලා අපි ඉස්සරේ අරගෙන තියෙන්නේ. එතකොට දරුවනේ දැන් අපි මේ කතා කරලා තියෙන්නේ යම් ස්කන්ධයකට පිටතින් වූ ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය හොයන්න. දැන් මේ වගේ තනක් දුන්නොත් ඒත් ඔයාලට හොයන්න පුළුවන්. හැබැයි මම කිව්වොත් පුතේ මෙතන නැත්නම් මෙන්න මේ හරිය තනක ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය හොයන්න කියලා කොහොමද අපි හොයන්නේ? හරි. මෙන්න බලන්න පුතේ. ඒක හොයන විදිය ලියන්න මෙහෙම. ඉහත සමීකරණය භාවිතේ ඉහත සමීකරණය භාවිතේ ස්කන්ධයකට පිටතින් පිහිටි ලක්ෂයක ඉහත සමීකරණය භාවිතේ ස්කන්ධයකට පිටතින් පිහිටි ලක්ෂයක simple g දාලා ලියන්න පුතේ මෙහෙම වරහන් ඇතුලේ simple g දාලා වරහන් ඇතුලේ ලියන්න මෙහෙම ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ඇල ඉරක් ගුරුත්වජ ශේෂ්ඨ ත්වරණය වරහන් වහන්න සෙවිය හැකි වුවද ස්කන්ධයක් තුල පවතින ලක්ෂයක g සෙවිය නොහැක ස්කන්ධයක් තුල පවතින ලක්ෂයක g සෙවිය නොහැක යටි ලියන්න පුතේ වෙනම අනුමාත්‍රිකාවක් විදියට ස්කන්ධයක් තුල පිහිටි ලක්ෂයක ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම right පුතේ මෙන්න අරය කැපිටල් R වන ග්‍රහලෝකයක් මට ඕන එයාගේ අරයේ මෙන්න මේ හරිය තැනක G dash මෙන්න මේ G dash සඳහා අගයක් ගන්නයි මට ඕන. පුතේ මුළු ග්‍රහලෝකයේ අරය කැපිටල් R මට ඕන මෙන්න මේ වගේ තැනක ශේෂ්ඨ තීව්‍රතාවය බලන්න. එතකොට දරුවනේ මොන වගේ තැනක ශේෂ්ඨ තීව්‍රතාවය හොයනකොට මට ශේෂ්ඨ තීව්‍රතාවයට ආව ප්‍රකාශනය සමීකරණය ලියන්න පුළුවන් gmm බෙදීම r වර්ග කියලා මම හිතෙට යන්නේ මම හිතනවා මෙහෙම කිලෝග්‍රෑමයක ස්කන්ධයක් මත කිව්ව බලයනේ හොයන්න මෙන්න මෙතන කිලෝග්‍රෑමයක ස්කන්ධයක් කිව්වොත් මේ ස්කන්ධය මත ඇති වෙන බලයයි හොයන්න. දැන් දරුවනේ මේක පුරාම ස්කන්ධ ව්‍යාප්තියක් තියෙනවා.
මේකට පිටතිනුත් තියෙන මේකට ඇතුළු පැත්තෙනුත් ස්කන්ධ තියෙනවා. ඒ නිසා මෙන්න මෙයා මත ඇතිවන බලය වලට අපි සලකන්නේ මේ ඇතුළතින් තියෙන ස්කන්ධ කොටස විතරයි. එතකොට මේ සිම්පල් G අයිති වෙන පරාසයකට මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි පුතේ ඔය ලක්ෂ්‍ය තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටසේ ස්කන්ධය තමයි අපිට ඕන වෙන්නේ. මෙන්න මේ ස්ථානයේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තිබුණොත් යාමත් ඇතිවන බලය හොයන්න. එතකොට මේ බලය අපි F කියලා ගත්තොත් මේ F ලියන්න පුළුවන් පුතේ G කැපිටල් එකෙන් සිම්පල් එකෙන් බෙදීම R වර්ග. R වෙන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි. මොකද මේ ලක්ෂ්‍ය දෙක අතර දුර එපා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මම ගන්නම් සිම්පල් R. එතකොට මෙන්න මේ සිම්පල් R සීමාව තුල තියෙන ස්කන්ධ වලින් විතරයි මෙයාට බලය අපසල්ලා. ඒකට හේතුව පුතේ දැන් දරුවෝ එකම හිතන්න මේ ස්කන්ධ මේ පැත්තේ තියෙනවා. එතකොට යාලා නිසා මෙතන බලයක් ඇති වෙන්න පුළුවන්. මෙයාලා නිසා ඇති වෙනවා. මෙයාලා නිසා ඇති වෙනවා. මෙයාලා නිසා ඇති වෙනවා. මෙයාලා නිසා. මේ ඇති වෙන බල ගත්තම පුතේ සමහර බල එකිනෙකට කැපිලා යනවා. ඉතින් අන්න ඒ නිසා අපි මේ ලක්ෂයේ තියෙන මේ ස්කන්ධය මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය අපි ගන්න පුතේ මේ ලක්ෂයට මෙතන ඉඳන් තියෙන දුරෙහි පරිමා සීමාව තුල පවතින ස්කන්ධයන්ගෙන් ඇතිවන බලය පමණයි. හරි. මෙයා කබලක් වුණා නම් මේ මුළු වස්තුව කබලක් වුණා නම් අන්න එතකොට මෙයාගේ ස්කන්ධය ලක්ෂීයයි කියලා සලකලා අපිට ප්‍රකාශනයක් ලියන්න තිබ්බා. නමුත් මේක ඝන ගෝලයක් යම් ද්‍රව්‍යයක් පිළිලා තියෙන ඝන ගෝලයක් නිසා එහෙම ලියන්න බෑ. එහෙනම් මුළු දුර අපිට R වර්ග කියලා. දැන් මෙතන මුතේ එම්ගේගේ කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 1කට අපි සලකන්නේ. එතකොට F වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් F කියන්නේ G. එහෙම නැත්නම් ගුරුත්වක තීව්‍රතාවය කියලා අපිට F වෙනුවට ලියන්න පුළුවන් G' පදයක්. මේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වෙච්ච ගමන් පුතේ මෙතන F වෙනුවට G' ලියන්න පුළුවන්. G' එහෙම නැත්නම් ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය සඳහා ගන්න පදේ ලියන්න පුළුවන්. Gm බෙදීම R වර්ග. මේ M කියන්නේ කවුද? මේ M කියන්නේ පුතේ මෙන්න මේ R අරයකින් අභ්‍යන්තරයේ සලකන්න පුළුවන් ගෝලයේ ස්කන්ධය. ඒක අපි M' කියලා ගමු. Gm' බෙදීම R වර්ග කියලා අපිට ලැබෙනවා. දැන් M' කියන්නේ කොහොමද? මුළු ගෝලයේ ස්කන්ධය කැපිටල් M. ඔන්න M' ප්‍රමාණය අපි කොහොමද හොයාගන්නේ? මේ බලන්න පුතේ මුළු ගෝලයේ ස්කන්ධ කැපිටල් M නම් අපිට මේ මුළු ගෝලයේ ඝනත්වය හොයන්න පුළුවන් m බිඳුවම පරිමාණය. right? මේ ගෝලයේ ඝනත්වය අපි ගත්තොත් ρ කියලා. අපිට ඝනත්වය හොයන්න පුළුවන් මෙන්න මෙහෙම m සමානයි v ρ. එතකොට මේ ගෝලයේ ඝනත්වය ස්කන්ධ කැපිටල් m ගෝලයේ පරිමාණයට ලියන්න පුළුවන් 4.3.5 r ඝනය වාරයක්. මෙතනින් මට එනවා පුතේ ගෝලයේ ඝනත්වය ρ සඳහා ප්‍රකාශනයක් මෙහෙම 3යි කැපිටල් m බෙදීම 4යි 5r ඝනය කියලා. මේ ආයතනයේ රෝ සඳහා ප්‍රකාශනය. ඒතකොට ගෝලයේ ඝනත්වය මේ හරිය රෝ මේ හරිය මේ හැමතැනම රෝ සඳහා පුතේ මධ්‍යන්නේ අගයේ මේ ලැබෙන්නේ. ඔන්න රෝ ගන්න. එහෙනම් පුතේ මෙන්න මේ කොටසේ m' ස්කන්ධ හොයන්න පුළුවන්. මේ කොටසේ පරිමාණ v' කියලා ගත්තොත් m' සමානයි v' වාරයක් V' කියන්නේ මේ නිල් පාටින් සරකලා තියෙන කොටසේ පරිමාණ. ඒක ලියන්න පුළුවන් පුතේ 4.3.5. මෙතන R සිම්පල් R එන R ඝනය වාරයක් ρ සඳහා ප්‍රකාශනය આવුත් අපිට 3යි කැපිටල් M බෙදීම 4යි 5R ඝනය කියලා. එහෙනම් M' සඳහා ලියනවා මට 4ට 4 කැපෙනවා 4යි 5ට 4යි 5 3ට 3 සුළු වෙලා යනවා. එහෙනම් එනවා පුතේ M R ඝනය බෙදීම කැපිටල් R ඝනය කියලා. M' සඳහා හරියට. දැන් මේ ප්‍රකාශනය මෙතෙන් ආදේශ කරාම මට එනවා G M' වෙනුවට යන්න පුළුවන් M R ඝනය බෙදීම R ඝනය වාරයක් 1යට R වර්ග.
සුළු කරොත් පුතේ g capital M r වර්ගයට r වර්ගයක් capital g M r බෙදීම r ගණනය කියලා අපිට g dash සඳහා කියන්න ලැබෙනවා. ඔන්න ඔය විදිහට පුතේ අපිට පුළුවන් යම් ස්කන්ධයක එන්න නම් ගෝලාකාර ග්‍රහලෝකයේ විශේෂයෙන් මේක ගෝලාකාර අවස්ථාවන් වලට විතරයි බලන්න වෙන්නේ. ගෝලාකාර ග්‍රහලෝකයක අභ්‍යන්තරයේ පිහිටි ලක්ෂයක ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය සඳහා ප්‍රකාශනයක් කරනවා. g dash සමානයි g M r බෙදීම r ගණනය කියලා පුතේ අපිට ප්‍රකාශන කරනවා. හරි දරුවෙක් මම කරගෙන හදාගමු. සිම්පල් r දීලා තිබෙන්නේ නැත්නම් ඒකට අපි සංකේතයක් දාගෙනද හදන්නේ කියලා අපි අහලා තියෙනවා. පුතේ මේ වගේ තැනකදී ශේෂ්ඨ තීව්‍රතාවය ගොඩක් වෙලාවට මේ අභ්‍යන්තර පෘෂ්ඨවල නම් හොයන්න යන්නේ නැහැ. හොයන්න ආවොත් අපිට කියනවා මෙන්න මෙච්චර ගැඹුරකින් පිහිටි ලක්ෂයක ශේෂ්ඨ තීව්‍රතාවය තමයි ඕනේ කියලා. ඉතින් පෘථිවිය අරේ කිලෝමීටර් 6400. පෘථිවියේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 400ක් යටින් පිහිටි ලක්ෂයක හරි අපිට ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ඕනේ. නිකන් උදාහරණයක් විදිහට හිතන්න. පෘථිවිය තියෙනවා. පෘථිවිය මත පිට තියෙනවා පුතේ ගිනි කන්ද. මේ ගිනි කන්ද වලින් විදාරණය වෙනකොට පහළට සිදුරු හැදිලා තියෙනවා. ඉතින් කියන්න පුළුවන් අපිට මේව පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍ය උස කිලෝමීටර් 6400ක් විතර පෘථිවි ආරය කිලෝමීටර් 6400ක් පමණ සලකලා මෙන්න මේ ගිනි කන්දක් විදාරණය වෙච්ච තැනක සිදුරක් තියෙනවා. මේ සිදුර කිලෝමීටර් 500ක් යට යනකම් දිවෙනවා කියලා. කිලෝමීටර් 500ක් සිරස් ගැඹුරක් තියෙනවා කියලා කියනවා. අන්න ඊට පස්සේ අපි කියනවා ඒ ගැඹුර කිලෝමීටර් 500ක් සිරස් ගැඹුර තුල පිහිටි යම් ලක්ෂයකදී අපි හිතමු කිලෝමීටර් 400ක් විතර යටදී ගුරුත්වජ ත්වරණය අහනවා. ගුරුත්වජ ත්වරණය අහනවා. ඉතින් ගුරුත්වජ ත්වරණය කියන්නේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයමනේ. ගුරුත්වජ ත්වරණය කොහොමද හොයන්නේ? අන්න එතකොට පුතේ මෙතන නම් මෙතන 6400යි යටට 500ක් කිව්වා. හැබැයි අරුවේ 400කි. එහෙනම් මෙතන නම් මෙතන උස දැන් කිලෝමීටර් 6000යි. 6400 400 කියන්නේ 400. අන්න එතන ගහන්න. එතකොට මේ දුර අපිට 6000 කියලා හොයලා ආදේශ කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ගැටලුවක් ආවොත් ගැටලු එන්නේ. රයිට්. හරි පුතේ අපි ඊට පස්සේ ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ප්‍රස්තාරගත කරමු. ලියන්න මෙහෙම පුතේ අරය කැපිටල් R ද ස්කන්ධය කැපිටල් M ද වූ ස්කන්ධයක් අවට ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ස්කන්ධයක් අවට ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ස්කන්ධයක් අවට ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය විචලනය වන ආකාරය ප්‍රස්ථාරගත කරන්න පුතේ බලන්න ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය මම දී කියලා දානවා විචලනය කරන ප්‍රස්ථාරගත වෙන්න කියලා. පුතේ මෙන්න මෙයාගේ ඉඳන් යම් දුරකදී අපි හිතමු මෙන්න මේ හරිය වගේ. එතකොට මෙන්න මේ දුර සිම්පල් r කියන එක අපි මනින්නේ මෙතන ඉඳන් සාධාරණ දුර විදිහට මේ r ගන්නවා. එතකොට මෙන්න මේ ලක්ෂය පුතේ ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ගත්තොත් G සමානයි G capital M බෙදීම මේ දුර සිම්පල් r නම් සිම්පල් r වර්ගය. දැන් දරුවන්ට තේරෙනවා සිම්පල් G සමානයි G M බෙදීම r වර්ග කියන සමීකරණේ r ගේ අගය වැඩි වන විට සිම්පල් G අඩු වේ. එහෙනම් මොකද පස්තාරෙන්නේ
මේ විදිහට නේද මෙහා වැඩි වෙනකොට r ගියගේ වැඩිම වෙනකොට r වැඩිම වෙනකොට g ගියගේ බිඳුවට ආසන්න r ගියගේ අඩු වෙනකොට r ගියගේ අඩු වෙනකොට g අගේ ටිකක් විශාල වෙනවා නේද හැබැයි දරුවනේ ඔන්න ඔය සමීකරණේ වරංගු වෙන්නේ මේ ග්‍රහ ලෝකයේ නැත්නම් මේ ස්කන්ධයේ මතු පිටට එනකන් පමණයි ස්කන්ධයේ මතු පිටට එනකන් පමණයි මොකද ස්කන්ධය තුල පිහිටි ලක්ෂයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපි කියුවොත් g සඳහා එදින්දී අපිට ආවේ gm බෙදීම මේකේ අරය කැපිටල් R R ඝනය වාරයක් සිම්පල් R කියන. එතකොට මෙතෙන්දී සිම්පල් g සමානුපාතික වෙන්නේ එකයට R වර්ගයට මේ R කියන්නේ මෙතන සිට පරිණ තුර. එතකොට මේ කැපිටල් R ඝනය කියන්නේ මෙයාගේ අරය ඒක නියතගයක් මෙතෙන්දී g සමානුපාතික වෙන්නේ සිම්පල් R. g සමානුපාතික වෙන්නේ සිම්පල් R. එහෙනම් ඔය සමීකරණය වළංගු වෙන්නේ පුතේ මේ g එකයට r වර්ගයට සමාන සමීකරණයට සමානුපාතික වෙන්නේ මෙතෙන්ට විතරයි. මෙතනින් පස්සේ පුතේ g සහ r අතර තියෙන්නේ අනුලෝම සමානුපාතිකත්වය. එහෙනම් පුතේ පස්තාරය අපිට එනවා මේ ටිකේදී g සමානුපාතික එකයට r වර්ග මේ වගේ පස්තාරයක් එන්නේ. මෙතෙන්ට යනකම් g සමානුපාතිකයි r කියනවා මේ වගේ පස්තාරයක් එන්නේ. මොකද g සමානුපාතිකයි නම් r ට අපිට එනවා y සමාන mx ආකාරයේ පස්තාරයක්. හැබැයි දරුවනේ මේ පැත්තට එනකොට ඔන්න දිශාව ගැන අපි හිතන්න ඕන. මේ පැත්තේදී පුතේ යම් ලක්ෂයකදී g සමානයි කැපිටල් G බෙදීම mr වර්ග තමයි. හැබැයි මේ වෙලාවේදී විරුද්ධ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ පැවතී ග්‍රාෆ් මේ ස්කන්ධයේ දෙසට මේ වෙලාවේදී පවතින්නේ ඒ දෙසට එනම් පෙර මේ දෙසට පවතින අවස්ථාවේදී අපි ඒක ධන කියලා ගත්තා නම් දැන් මේ පැත්තට තියෙන එක අපි ඍණ කියලා සලකන්න වෙනවා. ඒ නිසා දරුවනේ මෙතනින් පස්සේ පස්තාරය යන්නේ මේ පැත්තට. ගිහිල්ලා මෙතනත් පුතේ කලින් වගේමයි දිශාව විතරයි මාරු වෙන තන රින මෙතනින් පස්සේ පස්තාරය විදියට. ඉතින් මේ පස්තාර පුතේ මතකෙන් අඳින්න එනවා විභාගයට ආවොත් මේ පස්තාර අනිවාර්යෙන්ම අඳින්න. දරුවෝ ඉක්මන් කරලා මේක ඇඳ ගන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් දරුවනේ මැසේජ් කරන්න මොනවා හරි ගැටලු තියෙනවා නම් මැසේජ් කරන්න. එන්න පුතේ දැන් ඔයාලගේ ටියුට් එකේ 12 වෙනි ගාන. හරි. ඔයාලගේ ටියුට් එකේ 12 වෙනි ගානට එන්න. 12 වෙනි ගානේ කියලා තියෙනවා මේ ගුරුත්වයේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයක් වෙන විදිය නේද? ඒක 12 වෙනි ගාන. පෘථිවි ඇලේ කැපිටල් R ද පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ G ද නම් පෘථිවි කේන්ද්‍රයේ සිට R බෙදීම 4 R බෙදීම 2 හා 3 R දුර වලින් ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව පිළිවෙල කියලා අහන්නේ. රයිට්. බලමුද 12 වෙනි ගානේ කියනවා පෘථිවි ආලයේ කැපිටල් R ද පෘථිවි පෘෂ්ඨයේදී ගුරුත්වාකර්ෂණය G ද කියලා දීලා අපිට ස්ථාන කිහිපයකදී ගුරුත්වාකර්ෂණය අහන්න. දැන් මේ එක ලක්ෂවල හොයාගෙන යමු. අපිට කියන පිළිවෙල නම් R බෙදීම 4 R බෙදීම 2 A B C මෙතන අපි 3යි R කියලා. right GC හොයන්න පුළුවන් පොතේ G සමානයි G කැපිටල් N බෙදීම දුරෙහි වර්ගයෙන් මෙතන තමයි මෙතන දෙන දුර 3යි R 3යි R ගේ වර්ගය. මේ GC හොයන්නේ අතන අපිට එනවා පුතේ 1 බෙදීම 9යි කැපිටල් GM බෙදීම R වර්ග කියලා.
right? ඇයි මම ඒ ටික වෙන් කරලා ලිව්වේ පුතේ පෘථිවිය මතු පිට අපේ ගුරුත්වාකර්ෂණ දීලා තියෙනවා. පෘථිවිය මතු පිට ගුරුත්වාකර්ෂණ අපිට ලියන්න GMM බෙදීම R වර්ග කියලා. එතන ඒකේ අගයේ G කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ කොටස වෙනකොට අපිට කෙලින්ම G කියන එක ආදේශ කරන්න පුළුවන්. එහෙනම් අපිට එනවා G බෙදීම 9. මේ කොහෙද GC. GC CD ගුරුත්වාකර්ෂණ. G බෙදීම 9ක් දෙනවා. ඊළඟට පුතේ ඒ තුනයි ආවෝදී ඊළඟ මම R බෙදීම දෙකක් දුරකදී හොයන්න GB හොයන්න ගියොත් පුතේ අපිට එනවා GM බෙදීම R ඝනය වාරය R තමයි පුතේ සමීකරණය. ඕක නේද සමීකරණය. හරි. එකම සමීකරණයෙන් මේ දෙක හොයන්න බෑ. මතකයි නේද අභ්‍යන්තර පෘෂ්ඨයට ආවේ යටට R ඝනය ඇවිල්ලා මෙතෙන්ට R කෙනෙන්නේ ආවේ පුතේ. දැන් ඇතුළේදී හොයන්න. එතකොට බලන්න පුතේ මට එනවා G M බෙදීම R ඝනය වාරයක් R. මෙතන ගන්න R බෙදීම දෙකයි. R බෙදීම දෙක. එහෙනම් පුතේ සුළු වුණාම R ඝනයට R කැපෙනවා. G M බෙදීම R වර්ග මුලට එනවා දෙකෙන් එකක්. දැන් බලන්න මේකේ GM ඝනය බෙදීම R වෙනුවට පුතේ සිම්පල් G දාන්න පුළුවන්. එහෙනම් අපිට එනවා මෙතන දෙකෙන් එකයි සිම්පල් G. එහෙනම් මේක වෙනකොට අපිට දාන්න පුළුවන් මෙතන R වර්ගෙන්නේ. මේ කොටස වෙනකොට අපිට දාන්න පුළුවන් දෙකෙන් එකයි G. දැන් G දාන්න පුළුවන් මේ කොටසට මෙන්න. එතකොට පුතේ අපිට ඔය විදිහට GB සඳහා ගියක් නෙමෙයි. GB අපි කියුවේ. ඊළඟට පුතේ GA හොයන්න දෙන්න. මෙන්න බලන්න GA සඳහා ගියක් අපි ගමු. GA සමානයි GM බෙදීම R ඝනය වාරයක් සිම්පල් R. හරි. පුතේ මේ අභ්‍යන්තර පෘෂ්ඨය හොයනකොට මේක තමයි පිටත පෘෂ්ඨවල හොයපු සමීකරණය. ඇතුළත හොයනකොට අපි සමීකරණ වෙනස් වුණා නේද? අපිට ආව G වාරයක් GM R ඝනය වාරයක් සිම්පල් R කියන සමීකරණය. අපි ආදේශ කරමු. ආදේශ කරලා තියෙනවා. GM බෙදීම R ඝනය සිම්පල් R වෙනකොට දානවා. මෙතන දුර අපිට R බෙදීම 4කදී අහලා තියෙනවා. එහෙනම් බලන්න සුළු කරොත් පුතේ R තාරයක් කැපිලා යනවා. එක බෙදීම 4ක් ඉදිරියට යනවා. එහෙනම් GM බෙදීම R වර්ග කියලා පිටපස්සට යනවා. ඉතින් GM බෙදීම R වර්ග කියන කොටස පුතේ සිම්පල් G කියලා අපි කලින් කතා කරා. එහෙනම් මෙතනත් උත්තරේ වෙන්නේ 4යි සිම්පල් G කියලා. එහෙනම් ඔන්න පුතේ GA කියන කෙනා සඳහා අගයක් අපිට ලැබුණා. මෙන්න එක මෙන්න අනිත් එක මෙන්න අනිත්. එහෙනම් මෙතෙන්දී ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය අපිට ලියන්න පුළුවන් G බෙදීම 9. G බෙදීම 9. මෙතන G. මෙතෙන්දී පුතේ අපිට ආවා GB වලදී G බෙදීම 2යි. මෙතෙන්දී අපිට ආවා G බෙදීම 4යි. ඔන්න ඔය විදිහට ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය වෙනස් වෙලා තියෙන්නේ ඔය කියන ලක්ෂවලදී. හරි. ඔය කියන ලක්ෂවලදී ඔන්න ඔය විදිහටයි ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය වෙනස් වෙලා තියෙන්නේ. අපි හදුවේ පුතේ ටියුබ් එකේ 12 වෙනි ගාන ටියුබ් එකේ 12 වෙනි ගාන 15 වෙනි ගානට අපිට කියනවා P ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ තීව්‍රතාවය. හරි. එතකොට 14 වෙනි ගානේ පුතේ තියෙන්නේ ඔය වගේ එකක්. හැබැයි ඒක කබලක් වෙනකොට මේ සමීකරණ භාවිත කරන්න අවශ්‍ය නැහැ. මුළු එකේ ස්කන්ධයම කේන්ද්‍රයේ ඉඳලා ගන්න පුළුවන්. කබලක පුතේ ඇතුලේ ස්කන්ධය නැහැ. එතකොට මේ සමීකරණ ගැන හිතන්න ඕනේ නැහැ. මතකයි නේද 9 වෙනි ගාන. 9 වෙනි ගානේ කබලුනේ තිබ්බේ. එතකොට පුතේ අපි නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය දානකොට මේ කබලම ස්කන්ධ කේන්ද්‍රයේ තියලා ගත්තා. හැබැයි ඝන ගෝලයක වගේ එහෙම කරන්න ටිකක් අමාරුයි. හරි. ඝන ගෝලයක වගේ ශේෂ්ඨ තීව්‍රතාවය වෙනුත් අපි වෙනම ප්‍රකාශනයක් ඇදුවේ ඒක නිසා. හරි. right. 15 වෙනි ගානට එනමුද? 15 වෙනි ගානට මේ ගාන ඉක්මනට හදාගත්ත නැති දරුවෝ මේක ඉක්මනට හදාගන්න. අපි 15 වෙනි ගානට යමු. හරියට දරුවනේ නම් හරි පොඩ්ඩක් බලපුවා.
15 වෙනි ගානපතේ කියනවා පීලක්ෂයේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වන්නේ. මෙතන කැපිටල් M ස්කන්ධයක් තියෙනවා සිම්පල් R දුරින් පීලක්ෂයක් තියෙනවා. 2යි R න්‍යාය ස්කන්ධ 2යි කැපිටල් M. පුතේ ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ දෛශිකයක්. හරි. ඒකී ස්කන්ධයක් මත ඇති වෙන බලය කිලෝග්‍රෑමයක් මත ඇති වෙන බලය. ඉතින් එහෙනම් පුතේ කිලෝග්‍රෑමයක් ඇති වෙන බලය අපිට මෙයා මත කිලෝග්‍රෑමයක් මත ඇති වෙන බලය හොයන්න පුළුවන් මේ පැත්තට මෙතන කිලෝග්‍රෑමයක් ස්කන්ධයක් තිබ්බනම් එයා මත මේ පැත්තට ඇති වෙන බලය හොයන්න පුළුවන්. එයා මත මේ පැත්තට ඇති වෙන බලය හොයන්න පුළුවන්. හරි ලේසි. ඉතින් බල දෙකේ සංප්‍රයුක්තිය තමයි මේ ලක්ෂයේ ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය වෙන්නේ. ඉතින් පුතේ ස්කන්ධවල පිටින් තියෙන ලක්ෂයක් නිසා කෙලින්ම මම මෙයා AB කියලා අරගෙන මෙන්න මේ පැත්තට තියෙන ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය GB මම ලියන්නම් මෙහෙම කැපිටල් G එයාගේ ස්කන්ධය 2යි M දුර 2යි R නිවාර්ගය දුර 2යි සිම්පල් R ගේ වාර්ගය. එතකොට පුතේ මට එනවා 2යි GM බෙදීම 4යි R වර්ග සුකරොත් දෙකෙන් 1යි GMR වර්ග. ඔන්න ඔය විදිහට මට ලැබෙනවා. පුතේ මේ පැත්තට මේ පැත්තට තියෙන එක කරලා මේ පැත්තට තියෙන ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය GA කියලා ගත්තොත් GA සමානයි G යාගේ ස්කන්ධය කැපිටල් M මෙයා විසින් දක්වන එකයි හොයන්නේ R වර්ග. එහෙනම් මේ පැත්තට තියෙන GMR වර්ග. එහෙනම් තියෙන සම්ප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය මේ දිශාවටයි තියෙන්නේ. මට ඒක හොයන්න පුළුවන්. මෙහෙම G කියලා ගත්තොත් GA ඍණ GB GA ඍණ GB මේ පැත්තට තියෙනවා කොටසක් මේ පැත්තට තියෙනවා කොටසක්. හිතන්න මේ පැත්තට නිව්ටන් 10යි මේ පැත්තට නිව්ටන් 15යි. එහෙනම් පුතේ සම්ප්‍රයුක්තිය නේද ඕන. මේ පැත්තට නිව්ටන් 5ක් ඕන. right එහෙනම් GA ගියාගේ පුතේ GM බෙදීම R වර්ග ඍණ GB ගියාගේ දෙකකින් එකයි GM බෙදීම R වර්ග. සුළු කරමු. අපිට එනවා භාගයයි GM බෙදීම R වර්ග කියලා. භාගයයි GM බෙදීම R වර්ග. ඒතකොට උත්තරය අපිට ලියන්න පුළුවන් G සමානයි GM බෙදීම 2යි R වර්ග කියලා. right දරුවනේ ලියන මාතෘකාව गुरुत्वाकर्षण ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය शून्य वन गुरुत्वाकर्षण श्रेष्ठ तीव्रतावय शून्य वन वरहන් ඇතුලේ උදාසීන වන ලක්ෂයක පිහිටුම් ලබා ගැනීම ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය උදාසීන වන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන එනනම් වරහන් ඇතුලේ උදාසීන වන ලක්ෂයක පිහිටුම් ලබා ගැනීම right හරි දැන් ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ මොකද්ද ඒකීය ස්කන්ධයක් මත ඇතිවන බලය තමයි ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා අපි කිව්වේ. මෙතන පුතේ මේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයගේ ශූන්‍ය වෙන්න නම් දැන් බලන්න මෙන්න මේ වස්තුව තියෙනවා. මේ වස්තුව මත මේ පැත්තේ තියෙන වස්තුවක් විසින් නිව්ටන් 10ක බලයක් ඇති කරනවා. මේ වස්තුව මත මේ පැත්තේ තියෙන වස්තුවකුත් හරියටම නිව්ටන් 10ක් ඇති කරොත් අන්න මෙයා මත තියෙන ආකර්ෂණ බල ශූන්‍ය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් ගැන තමයි පුතේ මේවා අහන්නේ. එතකොට කොයිම වෙලාවකවත් බලන්න දැන් පෘථුවිය තියෙනවා පෘථුවියත් එක්ක සැලකිය යුතු ධර්ම ස්කන්ධයක් විදිහට අපි මෙහා අරගත්තොත් පෘථුවිය විසින් මෙයාට ආකර්ෂණ බලයක් ඇති කරනවා. මෙයා විසින් පෘථුවිය මත ආකර්ෂණ බලයක් ඇති කරනවා. එතකොට පුතේ මෙන්න මේ හරිය කොහේ හරි තැනක සැලකුවම තමයි ඔය කියන උදාසීන වෙන ලක්ෂ්‍ය තියෙන්න ඕන. හැබැයි එක ස්කන්ධයක් ඉතා කුඩා වෙලා අනිත් ස්කන්ධය ටිකක් ලොකු එකක් වුණොත් සැලකිය යුතු තරම් විශාල එකක් වුණොත් පුතේ අපිට උදාසීන ලක්ෂයක් පරීක්ෂණාත්මකව හොයාගන්න වෙන්නේ නැහැ. ඒක වෙ පුතේ දැන් මෙන්න ටිකක් ලොකු ස්කන්ධයක් තියෙනවා. මේ හරිය තව ස්කන්ධයක්.
දැන් මෙන්න මෙයා හින්දා මේ හරිය. මෙයා මේ දෙන්නගේ කේන්ද්‍ර රේඛා කේන්ද්‍රය ආපන රේඛාව ඔය විදිහට ගත්තොත් පුතේ මෙයා මේ හරියේ ස්කන්ධයක් මත යම් බලයක් හරි අපි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගත්තොත් එයා මොකද යම් බලයක් ඇති කරනවා. මෙයත් ඇති කරන්නේ. ඉතින් ඒකෙත් එක අපි කියනවා පුතේ ශේෂ්ඨ තීව්‍රතාවය කියලා. මෙයා විසින් මේ වෙලාවේ ඇති කරන බලය මෙයා විසින් මේ වෙලාවේ ඇති කරන බලය F1 මේක F2 කියලා ගත්තොත් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත ඇති කරන බලය නිසා අපිට මේකට කියන්න පුළුවන් ශේෂ්ඨ තීව්‍රතාවය කියලා. මේකටත් තියෙනවා. එහෙනම් මෙයා විසින් මෙතන ඇති කරන ශේෂ්ඨ තීව්‍රතාවය F2 මෙයා විසින් ඇති කරන එක F1. එතකොට මේ ඔන්න ඔය දෙක සමානයි නම් එකකට එකක් කැපිලා ගියාම අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන ගුරුත්වජ ශේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍යයි. එහෙම නැත්නම් උදාසීනයි කියලා. එතකොට දරුවනේ මෙන්න මේ උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් මේ වගේ බල එකකට වෙයි බල දෙකක්වත් තියෙනවා. අඩුම බල දෙකක් තියෙනවා. එතකොට මෙහෙම බල දෙකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්කන්ධ දෙකක් තියෙනවා. දැන් මට මෙතන කියන්න ඕන වෙන්නේ තනි ස්කන්ධයක් හේතු වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙයා විතරයි ඉන්නේ කියලා. මෙයා විතරයි නම් ඉන්නේ පුතේ. එයා හින්දා මේ කොයිවත් තැනක ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වෙන්න බෑ. එයා හින්දා තිබෙච්ච ශූන්‍ය වෙන්න බෑ. ස්කන්ධ කීප කියන්නේ එක් ස්කන්ධයක් හින්දා කවදාවත් ශූන්‍ය ලක්ෂයක් ඇති වෙන්න බෑ. හැබැයි ස්කන්ධ කීපයක් තිබ්බොත් අඩුම දෙකක් තිබ්බොත් මෙන්න මේ වගේ ශූන්‍ය වෙන ලක්ෂයක් හොයාගන්න අපිට පුළුවන් වෙනවා. රයිට්. අපි ලියමු මෙහෙම පොඩි සටහනක් ලියන්න. තනි ස්කන්ධයක් හේතු වෙනවා. තනි ස්කන්ධයක් හේතු වෙනවා. තනි ස්කන්ධයක් හේතු වෙනවා. ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය තනි ස්කන්ධයක් හේතු වෙන ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන පිහිටුමක් තනි ස්කන්ධයක් හේතු වෙන ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන පිහිටුමක් ඇතිවන්නේ අනන්ත දුරකදී මේ තනි ස්කන්ධයක් අරගත්තා වශයෙන් මේ කොයිවත් තැනක ශේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වෙන තරක් ඇති වෙන්න බෑ. නමුත් ඉතින් අපි වාක්‍යයේදී කිව්වා අනන්ත දුරකදී කියලා. ඉතින් අපි ඉතින් කියන්නේ මෙහෙමයි. G සමානයි GMM බෙදීම R වර්ග. එතකොට පුතේ R ගේ අගය R ට යන්න පුළුවන් උපරිම අගය දුරක් නේ. R ගේ අගය R ට ගත හැකි උපරිම අගය අනන්තයි. R ගේ අගය අනන්තය දක්වා වැඩි වෙනවා. මුළු පදයේ අගය පුතේ G ගේ අගය බිඳුවට යනවා. ඉතින් ඒක තමයි ඒ සාධාරණ වෙන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් වාක්‍යයක් අහුවොත් පුතේ ස්කන්ධයක සිට තනි ස්කන්ධයක් නිසා ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන ලක්ෂයක් ගන්න පුළුවන්ද කියලා ශූන්‍ය වන ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. රයිට්. ඉතින් මේ කොටස ලියා ගන්න අතර වාක්‍ය ලියන්න මේ කොටස ලියා ගන්න. වාක්‍ය ලියන්න මේ කොටස ලියා ගන්න. තනි ස්කන්ධයක් හේතු වෙන ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන පිහිටුමක් ඇතිවන්නේ අනන්තයේදී. right ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ ස්කන්ධ දෙකක් සැලකීමේදී ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන ලක්ෂයක් ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන ලක්ෂයක් සෑම විටම ස්කන්ධ දෙක අතර පිහිටයි. සෑම විටම ස්කන්ධ දෙක අතර පිහිටයි.
මේ වගේ ස්කන්ධ දෙකක් ගත්තොත් පුතේ අනිවාර්යයෙන් මේ ස්කන්ධ දෙක අතර මැද තන කොයි විදිහ හරි ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වෙන්න ඕන. හරි. වරහන් ඇතුලේ ලියන්න පුතේ ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වන්නේ විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව පවතින විට විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව පවතින විට right පුතේ අපි බලමු මෙන්න මේ ස්කන්ධ දෙක අතර ශ්‍රේෂ්ඨ තීව්‍රතාව විචලනය වෙන්නේ කොහොමද කියන්නේ දැන් මොකද මේ තියෙන දුරත් එක්ක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය විචලනය වෙන ආකාරය ප්‍රස්තාරගත කරන්න නම් මෙයා A නම් මෙතන GA මෙයා B කියලා ගත්තොත් මෙතන GB දැන් පුතේ හරි දැන් මෙන්න මේ හරියටම ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයට ප්‍රකාශනය ලියුවොත් G සමානයි GM බෙදීම මේ හරියේ මෙතන තියෙන දුර අපි සිම්පල් R කියලා ගත්තොත් R1 එහෙනම් දරුවනේ ඔය වගේ තැනකදී ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය අපි කතා කරා G සමානුපාතික වෙනවා එකයට R වර්ගය එනම් උතන ප්‍රස්තාරයම මෙන්න මේ විදියට දැන් එහා පැත්තේ ගත්තොත් හරි හොඳට බලාගෙන ඉන්න ඕනේ. දැන් මේ වෙලාවේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ දිශාව මෙන්න මේ පැත්ත. මේ වගේ මෙතන ඉඳන් මේ හරිය දුරකදී හිතන්න පුතේ ඒ R දුරකදී මම සැලකුවා කියලා හිතන්න. එතරම් පුතේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ G සමානයි G කැපිටල් M බෙදීම R1. හරි මම මේ සමාන දුරකදී ඇති වෙන ප්‍රශ්න ගැන මෙතෙන්දී කියලා දෙන්න හදන්නේ. දරුවනේ මෙන්න මෙතන ස්කන්ධ කැපිටල් M. මෙයාගේ ස්කන්ධය අපි ගමු M1 M2 කියලා මෙයා M1 මෙයා M2 නම් මෙතෙන් දෙන්න GM1 මෙතෙන් GM2. ඉතින් M1 ට වඩා M2 අඩු නම් පුතේ මෙන්න මෙතෙන්දී ඇති වුණු G ට වඩා මෙතෙන්දී ඇති වෙන G අඩු වෙන්න ඕන. මෙතෙන්දී ඇති වෙන G අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන මේ පස්තාර පටන් ගන්න මේ වගේ තැනකින් වුණාට මෙතෙන්දී මේ පස්තාර පටන් ගන්න ඊට වැඩිය අමුතලකින් වෙන්න ඕන. මොකද අර පැත්තේ ස්කන්ධය අපි කුඩා එක්කෙනෙක් ගත්තා. ඒ නිසායි එහෙම කරේ. එතකොට පුතේ ගෝලයේ තුල කොටසදී එහෙම නැත්නම් මෙන්න මේ ග්‍රාහකයේ තුල කොටසදී අපි ඉගෙන ගන්න G සමානුපාතිකයි R කියලා. right? ඒකට හේතුව G සමානයි GM බෙදීම R ඝනයේ වාරයක් සිද්ධලා මෙතෙන්දී R ඝනයේ GM කියන පද නියතයි කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් R කයි සමානුපාතික වෙන්නේ. එහෙනම් ඇතුලේ මෙතන ප්‍රස්තාරයෙන් මෙතන මේ විදියට. මෙතෙන්දිත් එහෙම වුණාට ගුරුත්ව ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ G සමානුපාතිකයි සිම්පල් R.
මේ කොටසේදී g සමානුපාතිකයි සිම්පල් r. මේ කොටසේදී g සමානුපාතිකයි සිම්පල් r. මේ සිම්පල් r කියන්නේ සාධාරණ දුර. ඊට පස්සේ පුතේ දැන් මේ ශේෂ්ඨ තීව්‍රතාවය බලන්න. මෙතන ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ හැබැයි මේ ග්‍රහ ලෝකෙම මේ පැත්ත දාලා මේ ස්කන්ධෙම මේ පැත්ත දාලා ශේෂ්ඨ තීව්‍රතාවය තියෙන්නේ මේ පැත්තට. අනිත් දිශාව මාරු වෙන හින්දා අපි කලින් කතා කරා පස්තාරයේ දිශාව මාරු වෙන්න ඕන. මොකද අපි දන්නවා ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ දෛශිකයක්. ඒ දිශාව පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත්. මේ පැත්තේ පුතේ දිශා මාරු වෙනවා දිශා මාරු වෙලා මේ පැත්තේ ප්‍රස්ථාරය. ඔන්න මේ විදිහට පුතේ ප්‍රස්ථාරය ලැබෙනවා. දැන් මේ ඇඳේ මේ ඇඳලා තියෙන්නේ මෙයාට වෙනම මේ ඇඳලා තියෙන්නේ මෙයාට වෙනම. දැන් ඔය දෙකේම සම්ප්‍රයුක්තය මේ දෙකේම එකතුව තමයි පුතේ අපිට ඕන වෙන්නේ. මෙන්න මේ ශේෂ්ඨ තීව්‍රතා විචලනය බලා ගන්න. හරි. දැන් පුතේ මේ බලන්න මේ හැලියෙන්නේ තියෙනවා මේ පැත්තට නිව්ටන් 10ක්. හැබැයි මේ බලය අර පැත්තට තියෙනවා. මේ පැත්තට නිව්ටන් 2ක්. ඒතර මේ පැත්තට 10යි මේ පැත්තට 2යි නම් 10ට 2 ගැටෙනවා. ඒතර පුතේ මම මෙතෙන් කීපයක් අරගෙන ඔයාලට කියලා දෙන්නේ. මේ බලන්න මෙන්න මේ තැන ගත්තා. මෙයා නිසා ඇතිවන ශේෂ්ඨ තීව්‍රතාවයේ විශාලත්වයයි අපි නිව්ටන් 5ක් කියලා ගත්තොත් පුතේ මේ උස මෙයා නිසා ඇතිවෙච්ච එහා පැත්තේ ස්කන්ධ නිසා ඇතිවෙච්ච එකයි ගත්තොත් දෙකම සමානයි. දෙකම සමානයි කියන්නේ පුතේ ඔය කියන මට්ටමේ. හරි බලන්න මේ තියෙන්නේ පුතේ කිලෝග්‍රෑමයක් මත ඇතිවන බලයේ ශේෂ්ඨ තීව්‍රතාවය කියන්නේ ඒක නෙමෙයි. එන්න අඩු වෙනවා. මෙතන යනකොට 5යි කියලා හිතන්න. මෙන්න මේ පස්තාරයේ x අක්ෂය නම් මෙතෙන්ට 5යි. ඒතර ඒ හා සමානව පරතරයක් තමයි මේ පැත්තේ. ඒතර එතනත් 5යි. එහෙම වුණොත් මේ යට පැත්තෙන් පෙන්නන 5 තියෙන්නේ අර පැත්තට. ඒ කියන්නේ මේ ස්කන්ධය වගේ නැතිවෙච්ච බලය F2 බලය. එතකොට මේ පැත්තට නැතිවෙච්ච බලය F1 බලයන් 5යි. අන්න ඒ නිසා පුතේ ඔය පිහිටුමේදී බල දෙක සමාන වෙනවා. F1 සමානයි F2ට. F1 සමාන වෙන F2ට සමාන වෙන පිහිටුම මොනෝද? එහෙනම් ඔය පිහිටුම පුතේ මොකද්ද වෙන්නේ? මෙයා උදාසීන වෙනවා. ඒ කියන්නේ මේ ශේෂ්ඨ තීව්‍රතාවය උදාසීන වෙනවා. කොයිද මේ උදාසීන ලක්ෂය? මෙන්න මෙතන උදාසීන ලක්ෂය. ඇයි උදාසීන වෙන්නේ? අන්න ඒ මට්ටමේදී ඒ ග්‍රාහකය මගින් මෙයා මත ඇති කරන බලය. ඒ කියන්නේ කැපිටල් M1 ස්කන්ධය මත මෙයා මත ඇති කරන බලය. කැපිටල් M2 ස්කන්ධය විසින් මේ ස්ථානයේ තියෙන ලක්ෂී ස්කන්ධය මත ඇති කරන බලය විශාලත්වයෙන් සමානයි. තීව්‍රතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය. කිලෝග්‍රෑම් එකක් මෙතන තිබ්බොත් මෙයා ඇති කරන බලය මෙයා ඇති කරන බලය එකිනෙකට සමානයි. අන්න ඒ නිසා මෙන්න මේ ලක්ෂයේ ශේෂ්ඨ තීව්‍රතාවය පුතේ ශූන්‍ය වෙනවා. ශේෂ්ඨ තීව්‍රතාවය ශූන්‍ය වෙනවා. එහෙනම් දරුවනේ මෙන්න මේ තැන්වල අපිට සම්ප්‍රයුක්තය අරගෙන පස්තාරයෙන් දෙන්න පුළුවන්. ධන 5යි නෙමෙයි 5යි එහෙනම් බිඳුවයි මෙතන. මේ පැත්තට එනකොට බලන්න මේ පැත්තට නිකන් ධන 8 වගේ නම් මෙතන ඍණ 2 වගේ. ධන 8යි ඍණ 2යි කියන්නේ ධන 6ක් වගේ. මේ හරියට එනකොට මේගොල්ලෝ ධන 2යි ඍණ 8යි වගේ නේද? ධන 2යි ඍණ 8යි. ඒ දෙක සුදුන්න ඍණ 6ක් වගේ. එහෙනම් පුතේ මෙන්න මේ හරියට පස්තාරේ විතරක් ඔන්න ඔය විදිහට විචලනය වෙනවා. විචලනය වෙලා ඒක बिंदु हरहा यह प्रस्ताव है मिन्न में अभिधान श्रेष्ठ तीव्रतावे शून्य लक्ष्य श्रेष्ठ तीव्रतावे शून्य लक्ष्य Dapat mungkin lagi ini siapa dapat langsung kan lagi ada betul siapa dapat langsung kan lagi ada लेना मुझे काम छोड़ा पृथ्वी वाटा
චන්ද්‍රිකාවක චලිතය. පුතේ පෘථිවිය ගත්තම මේ පෘථිවිය වටා විවිධ පතවල පුතේ විවිධ චන්ද්‍රිකා. හරි. විශාල ප්‍රමාණයක් කක්ෂගත කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවොත් සාමාන්‍යයෙන් චන්ද්‍රිකා පුතේ 8000ත් 9000ත් අතර ප්‍රමාණයක් දැන්ට පෘථිවිය වටා කක්ෂවල චලනය වෙනවා. හරි. 9000කට වගේ ආසන්න ප්‍රමාණයක්. නමුත් උතනින් 4000ක වගේ ප්‍රමාණයක් අක්‍රියයි. ඒ කියන්නේ ඒවා ක්‍රියාකාරී අවස්ථාවේ නැහැ. ඒවා පාවිච්චියෙන් ඉවත් කරලා තියෙන නමුත් ඒවා තාම කක්ෂවල චලනය වෙනවා. හරි. ඉතින් එතකොට චන්ද්‍රිකා 5000කට වගේ කිට්ටු වෙන ප්‍රමාණයක් තමයි පෘථිවියේ ඉන්න මිනිස්සු දැන් ප්‍රයෝජන වලට ගන්න. ඉතින් මෙන්න මේ චන්ද්‍රිකා කක්ෂගත කරන බැලුවම එයාලා මේ වගේ විවිධ කක්ෂවල පෘථිවිය වටේ යනවා. right සමහර චන්ද්‍රිකා සමකය ඔස්සේ පිහිටි පතවල යනවා. සමහරක් ඒවා ආන්ත පතවල යනවා. සමහරක් ඒවා ද්‍රවක තලයේ යනවා. මෙහෙම විවිධ පතවල පුතේ මේ චන්ද්‍රිකා චලනය වෙනවා. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ වගේ චන්ද්‍රිකාවක් මේ වගේ පත්‍රයක යන්නේ කොහොමද? එහෙම යන්න තියෙන ඕන අවශ්‍යතා මොනවද කියන එක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි? right. මුලින්ම පුතේ මෙන්න මේ ප්‍රධාන තල දෙක හඳුනගන්න මේකට අපිට අවශ්‍ය වෙනවා භූ ස්ථාවර චන්ද්‍රිකා ගැන කරනකොට මෙන්න මේ සමකය කියන්නේ සමකය පෘථිවියේ සමකය ඔස්සේ පෘථිවිය තියෙනවා කියලා හිතන්න මෙහෙම මෙන්න පෘථිවිය මෙන්න සමකය මේ දින සමකය ඔස්සේ කැපුවොත් මෙන්න මේ සමකය ඔස්සේ කැපුවම එන තලයේ චන්ද්‍රිකාවක් චලනය වෙනවා. ඒ කියන්නේ පෘථිවිය මෙහෙම තියෙනවා සමකයට කෙලින් මෙහෙලින් චන්ද්‍රිකාවක් චලනය වෙනවා. අපි ඒකට කියනවා සමක තලයේ චලනය වෙන චන්ද්‍රිකාවක් කියලා. ඒ වගේම චන්ද්‍රිකාවක් මෙහෙම තියෙනකොට උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය මෙන්න මේ දෙක හරහා යන තලයක චලනය වෙනවා නම් අපි ඒකට කියනවා ද්‍රවක තලයේ චලනය වෙන චන්ද්‍රිකාවක් කියලා. නැත්නම් මේ තලයට අපි කියනවා සමක තලය කියලා. සමහර ගණන් වලදී මේ වචන දැක්කම දරුවෝ බය වෙනවා. ඒ නිසා මේවා දෙන්නේ සමක තලය. ඊළඟ මෙන්න මේ වගේ සමකය ඔස්සේ ද්‍රවක තලය මේ වගේ ද්‍රව ඔස්සේ ද්‍රව කියන්නේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය. උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය. පෘථිවිය ඇලයට ඇඳලා තියෙන අංශු 23මාරක් ඇලහින්ද right ඔක විදිහට ඇඳගන්න. හරිනේ දරුවනේ. හරි නේද දරුවනේ? අපි ලියමු මෙහෙම. පෘථිවිය වටා විවිධ කක්ෂවල ගමන් කරන පෘථිවිය වටා විවිධ කක්ෂවල ගමන් කරන චන්ද්‍රිකා පෘථිවිය වටා විවිධ කක්ෂවල ගමන් කරන චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් පවතී. පෘථිවිය වටා විවිධ කක්ෂවල ගමන් කරන චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් පවතී. චන්ද්‍රිකාවක චලිතය වෘත්ත චලිතයක් ලෙස සැලකිය හැකිය. චන්ද්‍රිකාවක චලිතය වෘත්ත චලිතයක් ලෙස සැලකිය හැකිය. වෘත්ත චලිතයක් ලෙස සැලකිය හැකිය. වෘත්ත චලිතය සඳහා
වෘත්ත චලිතය සඳහා අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මගින් සපයයි. මෙන්න පුතේ පෘථිවිය අපි හිතමු පෘථිවියේ ඉඳන් r දුරකින් සිම්පල් r දුරකින් මෙන්න මේ විදිහට චන්ද්‍රිකාවක් චලනය වෙනවා කියලා. දැන් පුතේ මේ චන්ද්‍රිකාව චලනය වෙන පතය ගත්තොත් ඒ පතේ අපි කිව්වා වෘත්තාකාරයි කියලා හිතන්න පුළුවන් කියලා. චන්ද්‍රිකාව චලනය වෙන පතය වෘත්තාකාරයි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට පුතේ ඔය වගේ වෘත්තාකාර පතයක අපි හිතමු මේ චන්ද්‍රිකාව ඔමේගා කෝණික ප්‍රවේගයකින් v ස්පර්ශ ප්‍රවේගයකින් චලනය වෙනවා කියලා. පුතේ වෘත්ත චලිතයේ යෙදෙන්න නම් අත්‍යවශ්‍යම සාධකයක් තමයි මොකද්ද? කේන්ද්‍ර අභිසාරී බලය. ඕනෑම වස්තුවක් වෘත්ත චලිතයක යෙදෙන්න නම් ඒ වස්තුව මත තිබිය යුතුයි මොකද්ද පුතේ? කේන්ද්‍ර අභිසාරී බලයක්. දැන් උදාහරණයක් විදිහට පුතේ වතුර භාජනයකට නේ අර තීන්ත බකට් එකකට වතුර ටිකක් පුරවලා තන්තුවකින් ගැට ගහලා නූල් අතේ අල්ලගෙන අපි මේ බඳුන කැරකෙවුවා. අපි බඳුන කැරකෙවුවොත් බඳුන වෘත්තාකාර පතේ යනවා. හැබැයි මේ බඳුන වෘත්තාකාර පතේ යන්නේ තන්තුව නොකැඩෙන තාක් කල් පමණයි. තන්තුව කැඩිච්ච ගමන් බඳුන විසිරලා ගිහිල්ලා අල්ලපු විතරට වැටෙනවා නේද? ඉතින් ළඟ ඉන්න එකගේ ඔළුවට වැටෙනවා. හරි. ඉතින් එතකොට මෙන්න මේ තන්තුව කැඩෙනකම් විතරයි වෘත්ත චලිතය දෙන්නේ. ඇයි මේ තන්තුව මගින් තමයි පුතේ මේ බාල්දියට මෙහෙම වෘත්ත චලිතයේ යෙදෙන්න කේන්ද්‍රය දෙසට කේන්ද්‍ර අභිසාරී බලය සපයලා දුන්නේ. ඉතින් තන්තුව කැඩුණට පස්සේ කේන්ද්‍ර අභිසාරී බලය සපයන්න කෙනෙක් නැහැ. ඒ නිසා බඳුන විසි වෙලා යනවා. right. ඉතින් එහෙමනම් මේ චන්ද්‍රිකාවට කවුද කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ? ඉතින් චන්ද්‍රිකාවට කේන්ද්‍ර අභිසාරී බලය සපයන්නේ කවුද? පෘථිවිය විසින්. පෘථිවිය විසින් චන්ද්‍රිකාව මත ඇති වෙනවා F බලයක්. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. මේ F බලයේ විශාලත්වය අපිට කියන්න පුළුවන් පෘථිවි ස්කන්ධය කැපිටල් M. මේ දෙකේ ස්කන්ධ අතර දුර සිම්පල් r නම් චන්ද්‍රිකාවේ ස්කන්ධ සිම්පල් m නම් g m m බෙදීම r වර්ග කියලා. ඔන්නොච්චර බලය චන්ද්‍රිකාව මත පෘථිවිය දෙසට ඇති කරනවා කවුද? පෘථිවිය විසින්. අනපතේ කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙනවා. කේන්ද්‍ර අභිසාරී බලයක් තියෙනවා. අන්න දැන් චන්ද්‍රිකාවට පුතේ වෘත්ත චලිතයේ යෙදෙන්න පුළුවන්. වෘත්ත චලිතයේ යෙදෙන්න පුළුවන්. එතකොට වෘත්ත චලිතයේ යෙදෙනවා කියන්නේ මේ චන්ද්‍රිකාව මේ විදිහට ගමන් කරනවා. එතකොට පුතේ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුව අපිට පුළුවන් චලිතයේ කේන්ද්‍රයේ දෙසට x සමානයි m දාන්න. දැන් කේන්ද්‍රයේ දෙසට තියෙන බලය පුතේ GMM බෙදීම r වර්ග. GMM බෙදීම r වර්ග. චන්ද්‍රිකා විස්කන්ධයේ m පුතේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය අපිට ගන්න පුළුවන් a සමානයි v ඔමේගා කියලා. විතරම මේ v සමානයි r ඔමේගා කියන සමීකරණය ඇසුරින් අපිට මේකට සමීකරණ දෙකක් හදා ගන්න පුළුවන්.
එකක් තමයි v ට කෙලින්ම ඕක ආදේශ කරොත් a සමානයි r ඔමේගා වර්ග කියලා. දෙවෙනි එක තමයි ඔමේගාට ආදේශ කරොත් v බෙදීම r අපිට එනවා a සමානයි v වර්ග බෙදීම r කියලා. v සමානයි r ඔමේගා දැන් මේ තියෙන්නේ ඔමේගා සමානයි v බෙදීම r කියන එක ආදේශ කරනවා. ඉතින් ඔය දෙකම ආදේශ කරලා පුතේ මට පුළුවන් චන්ද්‍රිකාවේ ස්පර්ශීය ප්‍රවේගය වගේම කෝණික ප්‍රවේගය කියන දෙකම හොයන්න. මම මුලින්ම ආදේශ කරන්නම් පුතේ v වර්ග බෙදීම r කියන එක. v වර්ග බෙදීම r. දැන් බලමු පුතේ සුළු කරොත් r ට r පදයක් කැපෙනවා. m ට m කැපෙනවා. g කැපිටල් M බෙදීම r සමානයි v කියලා කියනවා. v ගේ වර්ගමූලය නේද? ඒ වගේම v කියන එක බිඳුවට වැඩි විශාලයි කියන එකත් කියන්න වර්ගමූලය ගන්න එක. මොකද වර්ගමූලය ගත්තොත් පුතේ අපි ධන ඍණ දෙකම සලකන්න එපා. ඉතින් v බිඳුවට වඩා විශාලයි ගුවන් කෙලින්ම ධන උත්තරේ විතරක් සලකුවට කමක් නැහැ. ඊළඟට පුතේ මෙතනින්ම අපිට හොයන්න පුළුවන් ඔමේගා සඳහා ප්‍රකාශනය. gmm බෙදීම r වර්ග මෙන්න මෙතනින්මයි අපිට ප්‍රකාශන ලියන්නේ. සමානයි m වාරයක් ත්වරණය ආදේශ කරනවා කෝණික ප්‍රවේගය ඇසුරින්. බලන්න දැන් මෙතන කියනවා r ඔමේගා වර්ග මෙතන r ඔමේගා වර්ග. පුතේ m ට m කැපෙනවා r යක් යන g කැපිටල් M සිම්පල් r ගණනය සමානයි ඔමේගා වර්ගමූලය ගත්තොත් ඔමේගා උත්තරේ කෙලින්ම එනවා. මෙතන ඔමේගා බිඳුවට වැඩි විශාලයි. right. ඒ මොකක්ද ආවේ? කෝණික ප්‍රවේගය. මේ මොකක්ද ආවේ? ස්පර්ශීය ප්‍රවේගය. මොන පුතේ අපි මේ දෙකම හොයලා ඉවරයි. ඊළඟට පුතේ මෙන්න මේ චන්ද්‍රිකාවට පෘථුවිය වටා වරක් යෑමට ගත වන කාලය අපි කැපිටල් T කියලා ගත්තොත් අපි දන්නවා කෝණික ප්‍රවේගය දන්නම නම් අපිට පුළුවන් පුතේ දෝලන කාලාවර්තය සොයන්න. ඒ කියන්නේ එක් දෝලනයක් සඳහා ගත වන කාලය. එහෙම නැත්නම් එක් වරයක්, එහෙම නැත්නම් එක් වටක් යෑමට, එක් වටයක් යෑමට ගත වන කාලය. මේක කරලා පුළුවන් පුතේ 2π බෙදීම ඔමේගා කියන ප්‍රකාශනය. ඔමේගා එන්නේ පුතේ එකයක් එහෙනම් 2π බෙදීම ඔමේගා කියන එක මම ලියන්නම් gm බෙදීම r වර්ග. මේක සුළු කරලා පුතේ මම එනවා t සමානයි 2π ගණනය 2π r ගණනය බෙදීම gm. මේ ආවේ චන්ද්‍රිකාවේ ආවර්ත කාලය සඳහා ප්‍රකාශ කරනවා. ඔන්න ඔය විදිහට පුතේ චන්ද්‍රිකාවක චලිතය පිළිබඳව දත්ත ටිකක් අපිට අරගන්න පුළුවන්. මොනවද අපි ගත්ත දත්ත? චන්ද්‍රිකාවේ ස්පර්ශීය ප්‍රවේගය අපි හෙව්වා. චන්ද්‍රිකාවේ කෝණික ප්‍රවේගය හෙව්වා. ඒ වගේම චන්ද්‍රිකාවේ දෝලන කාලාවර්තය එහෙම නැත්නම් එක් වටයක් යෑමට ගත වන කාලය කියන ඒවට භෞතික සමීකරණ අපි ගොඩ නැගුවා. හරි. දරුවෝ ඉක්මනට මේ ටික ලියා ගන්න. අපි ඊට පස්සේ තව චුට්ටක් කතා කරලා ගණන් ටිකක් දෙනවා හදන්න යමු. ඉක්මන් කරන්න.